භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, ඔබ මේ දිනවල ආයතනයන්ගේ අනිත්‍ය ගැන භාවනාවක් විදිහට කොහොමද වඩන්නේ කියලා විස්තර වශයෙන් ඉගෙන ගනිමින් තමයි ඉන්නේ. පින්තුනි, ආයතන අනිත්‍ය පරයය ඉගෙන ගද්දී අපි මූලිකව දැනගන්න ඕනේ කාරණා අපි මින් ඉදිරියට සලායතන සංයුත්තේ තියෙන සූත්‍ර දේශනා බොහෝ ප්‍රමාණයක් තියෙනවා, දහසකට වඩා. ඒ දේශනා අතරින් අපි අර්ථය භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරන්නට යෙදුන අර්ථය අපිට දරා ගැනීම පිණිස භාවනාවක් කොහොමද කරන්නේ කියලා පුරුදු වීම පිණිස උපකාර වෙන දහම් කරුණු එකින් එක පිළිවෙලට ඉගෙන ගනිමු. එතකොට අපි සලායතන සංයුත්තේ පළවෙනි වර්ගයේ ඉගෙන ගත්තා, ඔබට මතක ඇති. ආයතන අනිත්‍ය පරයය ඉගෙන ගද්දී අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ මූලික දෙයක් තියෙනවා. ඒ තමයි කොහොමද ආයතනයක සකස් වීම වෙන්නේ. ඒ තමයි ඇසත් ආයතනයක් කියලා කියමු. ආයතන 6ක් පෙන්වනවා. ඒ කියන්නේ ඇස නම් වූ ස්පර්ශ ආයතනය, කන නම් වූ ස්පර්ශ ආයතනය, නාසය නම් වූ ස්පර්ශ ආයතනය, දිව නම් වූ ස්පර්ශ ආයතනය, කය නම් වූ ස්පර්ශ ආයතනය, මනස නම් වූ ස්පර්ශ ආයතනය. එතකොට මෙහි ක්‍රියාකාරීත්වය වෙන විදිහ තමයි ඇහැට රූප ගෝචර වෙනවා, කනට ශබ්ද ගෝචර වෙනවා, නාසයට ගඳ සුවඳ ගෝචර වෙනවා, දිවට රසය, කයට පහස, මනසට අරමුණු. එතකොට ඇහැට රූපයත් කියන දේ යම් තැනක, ඒ කියන්නේ බිඳිලා නැති ඇහැකුත් ඇහැ හමුවට රූපත් ආපු වෙලාවේ ඇහි මෙනෙහි කිරීම මානසිකාර්යය කියන එක යෙදිලා තියෙනවා නම්, ඒක අපි කලින් දවසක කතා කළා මහා හත්තිපදෝපම සූත්‍රයෙන්. මානසිකාර්යය යෙදිලා තියෙනවා නම් උපදිනවා ඇහි විඥාණය, ඇහි දැනගන්නා ස්වභාවය. ඒකට ඇහැ බිඳිලා නැති වෙන්නත් ඕනේ, ඇහැ හැමෝට රූප ඇවිල්ලා තියෙන්නත් ඕනේ. එතකොට එහෙම තිබ්බ පමණින් වෙන්නේත් නැහැ, මෙනෙහි කිරීම ඇහි පිහිටලා තියෙන්න ඕනේ. අපි උදාහරණයකට කතා කරා, අපි දන්නේ අපි කනෙන් ශබ්දයක් අහහා ඉද්දි අපි මේ වෙලාවේ නාසයට දැනෙන ගඳ සුවඳ ගැන මෙනෙහිවීමක් නැහැ. නමුත් මෙනෙහි කරොත් නාසයේ දැන ගැනීම හට ගන්නවා, මේ වෙලාවේ මෙහිම සුවඳක් දැනෙනවා නේද කියලා. ඒ වගේ ඇහත් රූපයත් මුල් කරගෙන ඇහි දැන ගැනීම උපදිනවා. ඔන්න ඔය තුනේ එකතු වීමට කියන ස්පර්ශය කියලා. ඇහත් රූපයත් නිසා ඇහි විඥානය උපදිනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති. මේ තුනේ එකතු වීම පස්සෝ ස්පර්ශයයි. එතකොට ඔය තුනේ එකතු වීමට අපි කියනවා ස්පර්ශය කියලා. එතකොට ස්පර්ශය කියන එක වචනාර්ථයෙන් අපිට ආවම පස්ස කිව්වම ගැටීම කියන අර්ථය දැනෙන්නේ. එතකොට එහි මොකක්ද මේ එකතු වීම කියලා තියෙන්නේ? ඇහැ නම් ඇහත්, රූපයත්, ඇහි විඥානයත්. නාසය නම් නාසයත්, ගඳ හෝ සුවඳ, ඒ නාසයේ විඥානය. එතකොට මේ තුනේ එකතු වීම. එතකොට ස්පර්ශය යෙදුනහම අපිට ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන, එහෙම නැත්නම් ස්පර්ශය හේතුව කරගෙන හටගන්න දේවල් තියෙනවා. ඒ තමයි හඳුනා ගැනීම. ඒක ස්පර්ශය නිසා හටගන්නේ. ඒ නිසාම ස්පර්ශය නැති වුණාම නැති වෙලා යනවා. එතකොට විඳීම් හට ගන්නවා. පළවෙනියටම ස්පර්ශය නිසා විඳීම්, ස්පර්ශය නිසා හඳුනා ගැනීම, ස්පර්ශය නිසා චේතනා. එතකොට විඳීම් කියලා කිව්වහම මූලිකව විඳීම් අපිට බෙදනවා සැප විඳීම, දුක් විඳීම, අදුක්කම සුඛ වේදනාව. ඒ කියන්නේ දුකත් නොවන සැපයත් නොවන වේදනාව. එතකොට අපිට සැප විඳීම කියන එක අපි දන්නවා, අපිට ප්‍රකටයි. දුක කියන එකත් අපිට ප්‍රකටයි. අදුක්කම සුඛ වේදනාව කියන්නේ වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ වේදනාවක් කියන්නේ අපිට සාමාන්‍ය වේදනාව කියන අර්ථයෙන් එන්නේ
රිදුනහම තමයි අපි වේදනාව කියන්නේ. නෑ මෙතන වේදනාව කියන්නේ වේදේති इति. විඳිනවා කියන අර්ථයෙන් ෆීලිං කියන අර්ථය. එතකොට ෆීලිං කියන අර්ථයෙන් ගත්තා හැපි ෆීලිං කියලා එකකුත් තියෙනවා. සෑඩ් ෆීලිං කියලා එකකුත් තියෙනවා. නියුට්‍රල් ෆීලිං කියලා එකකුත් තියෙනවා. එතකොට සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව. එතකොට ඔය වේදනා තුන ස්පර්ශය නිසා හටගන්නවා. එක්ක ඔය වේදනා තුනෙන් එකක්. වේදනාව තව විස්තර කරගෙන යනවා 108 ආකාරයක් දක්වාම. ඒක අපි ආරම්භයේදී විශේෂයෙන් අවශ්‍ය නැහැ ඉගෙන ගන්න. අපිට පුළුවන් පස්සේ දේශනා අධ්‍යයනය කරමින් බහුවේදනී වගේ සූත්‍රයක් අධ්‍යයනය කරමින් ඒක ඉගෙන ගන්න. ඊට පස්සේ ස්පර්ශ නිසා හටගන්නවා හඳුනා ගැනීම. හඳුනා ගන්නවා කියන්නේ සංඥාව. එතකොට හඳුනා ගැනීම කියන එකේදී රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ රස පහස අරමුණු. ඊට ස්පර්ශය නිසා උපදිනවා සංස්කාර. එහෙම නැත්නම් චේතනා. ඒවට කියන්නේ සංකතං අபிසංකරොන්ති කියලා. සංකතයේ විශේෂයෙන් සකස් කරනවා කියන අර්ථය. එතකොට ඕක තමයි වැඩපිළිවෙල. ඒ කියන්නේ අපි කන කියන ආයතනින් පටන් ගත්තොත් කන, නාසය, කනත් නාසයත් නිසා කනේ විඥානය උපදිනවා. ඒ තුන එකතු වීම ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. ස්පර්ශය නිසා හඳුනා ගැනීම හට ගන්නවා. ස්පර්ශය නිසා චේතනා ආදී හට ගන්නවා. එතකොට මේ සලආයතන සංයුක්තය බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම විස්තර කරලා තියෙන ගොඩාක් සූත්‍ර ගත්තොත් එහෙම විස්තර කරලා තියෙනවා විඳීම දක්වා. මේ ආයතන, අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු. ඊට පස්සේ විඥානය, ස්පර්ශයේ විඳීම. මෙන්න මේ දක්වා අනිත්‍ය බව මෙනෙහි කිරීම දේශනාවේ ගොඩාක් දේශනාවල දේශනා ගත්තොත් ගොඩාක් දේශනාවල ඒ විදිහට විස්තර කරලා තියෙනවා. එතකොට අපි ඒ දක්වා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව සිහි කරන්න ඕනේ. ඇයි ඒක එහෙම සිහි කරන්න ඕනේ? ඒක තමයි ඇත්තටම ලෝකෙ වෙන දේ. ඒ දේ අනිත්‍ය බව හටගෙන නැති වෙලා යනවා කියලා දකින්න බැරි වෙච්ච හින්දා අපිට මොකද්ද වෙන්නේ? ඒ හටගත්ත දේවල් වලට අපි ඇලිලා වාසය කරනවා. චන්දරාගයෙන් වාසය කරනවා. හැබැයි හටගත්ත දේ වෙනස් වෙලා නැසිලා ගියාම අපේ චන්දරාගය ඉපදුනේ ඒක ඇති හැටියෙන්. හටගෙන නැති වෙලා යනවා කියලා දකින්න බැරි වෙච්ච හින්දා. ඒ අවිද්‍යාව නිසා තණ්හාව පවතිනවා. එතකොට ඒ අවිද්‍යාව නිසා තණ්හාව පවතිද්දී අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉද්දී එතන දුක කියන එක පවතිනවා. ඇයි දුක කියන එක පවතින්නේ? අපි යම් දෙයකට චන්දරාගයෙන් බැඳිලා තිබ්බා කියලා ඒව වෙනස් නොවී තියෙන්නේ නැහැ. උදාහරණයකට කෙනෙක් මිය ගියාම අපිට දුකක් ඇති වෙන්නේ අපි බලාපොරොත්තු වෙලා නැහැ එහෙම දෙයක් මේ ලෝකේ. ඇත්තටම අපි බලාපොරොත්තු වෙලා නැති තැන්වල අපි දුක් හටගන්නෙම අපි ඒ ඇත්ත ඇති හැටියෙන් දැක්කේ නැති හින්දා. ඇත්ත ඇති හැටියෙන් දැකලා තිබ්බොත් එහෙම ඒක විශේෂත්වයක් වෙන්නේ නැහැ. උදාහරණයකට තව කියනවා නම් අපි කවදාවත් ගස්වල කොළ වැටෙනවා කියලා අනේ ගස්වල කොළ වැටෙනවා හරි පුදුමයි කියලා කොළ ගහ යටට කියලා කවුරුත් අඬන්නේ නැහැ. හැබැයි ඒ ගහෙත් කොලේ දැල්ලක් ඇවිල්ලා මෝරලා ලස්සනට තිබිලා කහ පාට වෙලා වේලිලා තමයි බිම වැටුනේ. ඉතින් මිනිස්සයත් එහෙමයි. අපි පුංචි කාලේ ඉපදිලා දැල්ල වගේ පොඩියට හිඳලා තරුණ වෙලා වැඩි මහල් වෙලා ඊට පස්සේ මේ කය බිඳිලා පොළොවට පස්සෙලා යනවා. එතනදී අපි අඬනවා. ඇයි? අපි බැඳිලා ඉන්නවා. ඇයි බැඳිලා තියෙන්නේ? අපි මේ හටගෙන නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන අනිත්‍ය බව දකලා නැති හින්දා. පින්නතුනි දැන් පළවෙනියටම ওই විදිහට එහි අර්ථය පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර්ගයේදී යමක වර්ගයේ සයින්තනිකායේ සලායතන සංයුක්තයේ පෙන්නනවා තව ඉගෙන ගන්න ඕනේ පරියාය. ඒ තමයි ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය. මොනාගේද? මේ ආයතන 6 කියන ලෝකේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා මේ බෝධිසත්ව අවදීයේදී මේ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්ම භාග්‍යවතුන් වහන්සේට අදහසක් ඇති වුණා කියලා මේ ඇහි ආස්වාදය මොකක්ද? ඇහි ආදීනවය මොකක්ද? ඇහි නිස්සාරණය මොකක්ද කියලා. මම මේ සූත්‍ර දේශන යමක වර්ගයේදී මූලික වශයෙන් මේ ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන දේ විස්තර කළා. ඊට පස්සේ
ඇහැ ආශාදයෙන් අල්ලගත්තොත් එහෙම නැත්නම් ඇහැ සතුටින් පිළිගත්තොත් මොකක්ද වෙන්නේ කියන කාරණා දෙක විස්තර කරන්නේදී මම කෙටියෙන් විස්තර කරන්නම් ඔබට ඒ සූත්‍ර වර්ගය අධ්‍යයනය කිරීමෙන් ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරන බලන පින්වතුන්ට ඊට අදාළ මහමෙවුනාවේ සූත්‍ර පිටක පරිවර්තනයේ යොමුවක් ලින්ක් එකක් අපි එකතු කරලා තියෙනවා. පින්වතුනි, බෝසතාණන් වහන්සේ ආශාදය සහ ආදීනවේ නිස්සරණ ඊට පස්සේ අවබෝධ කරගත්තා කියලා වදාරනවා. ඒ අවබෝධ කරගන්නා තාක්කල් මේ භාග්‍යවතුන් වහන්සේ කවදාවත් තමන් වහන්සේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ තමන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා පෙන්නනවා. එතකොට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තියෙන එහෙනම් මේ ආයතන 6 ආශාදය ආදීනවේ නිස්සරණය අවබෝධ කරගෙන. අභ්‍යන්තර ආයතන 6 විතර නෙමෙයි බාහිර ආයතන රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු වලත් එක්ක. එතකොට ඔන්න පෙන්නන ආශාදය කියන්නේ මොකක්ද? තස්ස මයිහම් භික්කවේ ඒතද හෝසි මට මෙහෙම හිතුණා මහණෙනි යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං මේ ඇහැ මුල් කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවාද අයං චක්කුසස්සාද අන්න ඒක තමයි ඇහි ආස්වාදය කියලා. එතකොට ඇහැ මුල් කරගෙන අපි හැමෝම සැපයක් විඳිනවා. එතකොට ආස්වාදයක් දැනෙනවා ඇහි. ඒක සාමාන්‍ය ස්වභාවය. එතකොට ඒ නිසා ඇහැට ඇලෙනවා. එතකොට ඒක තමයි ඇහි ආස්වාදය. උදාහරණයකට අපිට මේ ඇහෙන් අපි දැකලා තියෙනවා හිතට ප්‍රිය උපදින ලස්සන රූප, කනෙන් මිහිරි ශබ්ද, කයෙන් නම් මිහිරි පහස. එතකොට ඒක තමයි එහි ආස්වාදය. ආදීනවය මොකක්ද? යං චක්කුං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං චක්කුස ආදීනවෝ යම් ඇහැක් වේදය වෙනස් වෙලා යනවා, දුකයි, විපරිණාමයටපත් වෙනවා. එතකොට අන්න ඒක තමයි එහෙම නැත්නම් වෙනස් වෙන එක. ඒ නිසා පවතින දුක, මේ වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුතු දේ තමයි එහි තියෙන ආදීනව. එහෙම නැත්නම් කරදරය, එහි තියෙන දෝෂය. ඒකට එහි තියෙන නිස්සරණය මොකක්ද? නිස්සරණය පෙන්නනවා යෝ චක්කෝස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං චක්කෝස නිස්සරණ. මේ ඇහැ කෙරෙහි යම් චන්දරාගයක් තියනවාද එයින් නිදහස් වීමක් වේද, එහි ප්‍රහාණයක් වේද, මෙන්න මේක තමයි නිදහස් වීම. ඒ කියන්නේ ඇහැ කෙරෙහි යම් චන්දරාගයක්, කැමැත්තෙන් ඇලීමක් තියනවාද ඒක ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් එහෙම අන්න ඒකට තමයි නිදහස් වුණා කියලා කියන්නේ. ඒකට ආස්වාදය කියලා කියන්නේ යමක් නිසා සැපයක්, සුඛයක්, සොම්නසක් උපදින එක. ආදීනවය මෙහි ආයතනයන්ගේ ඒවා අනිත්‍යයි, දුකයි, විපරිණාම ධර්මයට අයිති. නිස්සරණය කියලා කියන්නේ ඒ කෙරෙහි නිදහස් වීම. එහෙම නැත්නම් කියන්නේ ඒ කෙරෙහි තියෙන ඡන්ද රාගයෙන් ප්‍රහාණයක්, නිවීමක් වේද, නිදහස් වීමක් වේද, අන්න ඒක. එතකොට ඔන්න ඔය කාරණා තුන අවබෝධ කරගත්තට පස්සේ තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ. වෙනතුනි හිතන්න අපිට ඇහින් ආශාදයෙන් හින්දානේ අපි ඇහැට ආස කරන්නේ. එතකොට අපි කරන්නේ ඇහැ අල්ලගෙන ඇහැට පේන රූප අපි කැමති දේවල් වෙ පේන්න ඕනේ කියලා මේ වසඟේ තියාගන්න බලනවා. අනේ මට මේවා පේන්න ඕනේ, මේ වගේ රූප පේන්න එපා. එතකොට එහෙම නැතුව ඇහැම දුකක් කියලා අවබෝධ කරගත්තාම ආදීනව දැකලා ඒ කෙරේ චන්දරාගය දුරු වුණොත් අපිට ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට තියෙන ආසාව ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් හිතන්න කොහොම ස්වභාවයක් තියෙයිද? එතකොට මේක මේ දිරලා ගියත් ප්‍රශ්නයක් නැහැ. මැරිලා ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දුකක් උපදින්නේ නැහැ. මොකද ඒ කෙරෙහි චන්දරාගය නැති හින්දා. ඒකට අපි ඇලිලා තියෙන තැන්වල විතරයිනේ අපි දුක් විඳින්නේ. උදාහරණයකට අපි කතා කරා වගේ ගහක කොළයක් වැටුණා කියලා අපි තරහ මේ අඬන්නේ. හැබැයි අපේ දතක් වැටුණොත් අපි අඬනවා. දුක් වෙනවා. ඇඬුවේ නැතත් දුක් වෙනවා. ඒ මොකක් හින්දාද? දෙකේම එකම ස්වභාවයක් තියෙද්දි අපි එක දෙයකට චන්දරාගයක් තියෙන හින්දා ඒ චන්දරාගය නිසා දුක පවතිනවා. චන්දරාගය නැත්තම් එතන නිදහස් වීම කියන එක
පෙන්වන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අභ්‍යන්තර බාහිර ආයතනයන්ගේ ওই විදිහට ආස්වාදය ආදීනේ නිස්සරණය පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා භාග්‍යවතුන් වහන්සේ යම් තාක් මෙහි ආස්වාදයක් ඇද්ද යම් ඒ සියල්ල අවබෝධ කරා. යම් තාක් ආදීනවයක් ඇද්ද ඒ සියල්ල අවබෝධ කරා. ඒ වගේම එහි යම් නිදහස් වීමක් ඇද්දය භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා හරිම ලස්සන කාරණාවක් නෝචේදම් භික්කවේ රූපාණං අස්සාදෝ අබවිස්ස නයිදං සත්තා රූපේස සාරජ්‍යයෝ. මේ ඇහි ආස්වාදේ කියලා එකක් නැත්තම් කවුරුත් මේ ඇහැට ඇලෙන්නේ නැහැ. යම් හේතුවක් නිසා මේ ඇහෙත් එහෙම නැත්නම් රූපයන්ගෙත් ආස්වාදය සැපය සොම්නසක් තියෙන හින්දා සත්‍යය මේ ඇහැට රූපයට ඇලෙනවා කියලා. අනිත් අතට ඒ වගේම පෙන්නනවා මේ ඇහි හා රූපයන්ගේ ආදීනවයක් නැත්තම් මේ ලෝක සත්‍යය මේ ඇහැ ගැන රූප ගැන කලකිරෙන්නේ නැහැ කියනවා. නමුත් යම් හේතුවක් නිසා මේ ආදීනවයක් තියෙන හින්දා කරදරයක් තියෙන හින්දා තමයි කලකිරෙන්නේ. එතකොට ඒ වගේම පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ නෝචේදම් භික්කවේ රූපාණ නිස්සරණං අභවිස්ස නයිදං සත්තා රූපේසු නිස්සාරෙය්‍යෝ. ඇහෙත් රූපයන්ගෙත් මේ සූත්‍ර ඇහැ ගැනත් පෙන්නනවා මේ විදිහටම නිස්සරණයක් නිදහස් වීමක් කියලා එකක් නැත්තම් ලෝක සත්‍යය මේන් නිදහස් වීමක් කියලා දෙයක් අපිට කතා කරන්න වෙන්නේ නැහැ. කියන්නේ මේ නිවීමක් නිස්සරණය කියන ධර්මයේ නැත්තම් නිදහස් වීමක් කියන එකක් අපිට පනවන්න බෑ. ඒකින්ද ඇත්තටම නිස්සරණය කියලා දෙයක් මේ ලෝකේ නැත්තම් චන්දරාගය දුරු කිරීමට පුළුවන් හැකියාවක් නැත්තම් නිවන කියලා එකක් කතා කරන්න දෙයක් මේ ලෝකේ සියලු දුකින් නිදහස් වීමක් කියලා දෙයක් කතා කරන්නේ නැහැ. ඒතර ආශාදය සහ ආදීනවයේ නිස්සරණය කියන කාරණා තුනම අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ වගේම පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ යමෙක් ඇහැ සතුටින් පිළිගන්නවා නම් චක්කුං අභිනන්දති දුක්ඛංසෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ දුක්ඛස්මාති වදාමි. කවුරු හරි කෙනෙක් ඇහැ සතුටින් පිළිගන්නවා නම් එයා පිළිගත්තේ දුක. එතකොට යමෙක් දුක සතුටින් පිළිගත්තොත් එයා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ওই විදිහටම ආයතන 6 ගැනම බාහිර ආයතන 6 ගැන කල්පනා කරන්න කියනවා. මෙයා ඒ කවුරු හරි කෙනෙක් සතුටින් පිළිගත්තොත් මේ ආයතනයන් එයා පිළිගත්තේ දුක. දුක පිළිගත්තොත් එයා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා හරි ඒකත් ගොඩාක් වැදගත් සූත්‍රයක් උප්පාද සූත්‍රය යෝ භික්කවේ චක්කුස උප්පාදෝ titi අබිනිබ්බති පාතු භාවෝ දුක්ඛස්සේසු උප්පාදෝ. මේ ඇහි ඉපදීමක් පැවතීමක් මේ පහළවීමක් වේද මෙන්න මේවා පැවැත්මක් විශේෂ උපතක් පහළවීමක් වේද මේ තමයි දුකේ උපත දුක්ඛස් උප්පාදෝ රෝගානන්ටිති රෝගයන්ගේ පැවැත්ම ජරා මරණස්ස පාතු භාව දිරල මැරිලා යනවා කියන දෙයක පහළවීම මොකක් හින්දාද ඇහැ පහළවීම ඇහැ විතරක් නෙමෙයි ඇහැ කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු මෙන්න මේවා පහළ වුණා කියලා කියන්නෙම දුක්ඛස් උප්පාදෝ මේ ඒ දුකේ පහළවීම රෝගානන්ටිති ලෙඩවීම වල පැවැත්ම ජරා මරණස්ස පාතු භාව දිරලා මැරිලා යන ස්වභාවයේ පහළවීම. එහෙනම් මේ ආයතන 6 යම් තැනක පහළ වෙනවා කියන්නේ එතනයි දුක තියෙන්නේ. ඒත් ආයතන 6 නිරෝධයක් ගැනත් පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා එතකොට අපි මේ කෙරෙහි චන්ද රාගයේ දුරු කිරීමෙන් තමයි නිස්සරණයටපත් වෙන්න තියෙන්නේ. ඉතින් පින්නතුනි අද ඔබ ඉගෙන ගත්තා මේ ඇස රූපය ඇහි විඥානි ස්පර්ශය විඳීම. ඒ විදිහට අනිත් ආයතන ගැන වලත් සකස් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙහි ආස්වාදය කියලා කියන්නේ සැපයක් සොම්නසක් දැනෙන ස්වභාවය. ආදීනවය කියලා කියන්නේ අනිච්ච වෙනස් වෙලා යනවා දුක්ඛටපත් වෙනවා දුක් ස්වභාවය විපරිණාම ධම්මා වෙන අන්‍ය ස්වභාවයටපත් වෙලා යන ස්වභාවය. එතකොට නිස්සරණය කියලා කියන්නේ ඒ කෙරෙහි චන්දරාගයේ දුරු වීම. ඒතර ආශාදී ආදීනවේ නිස්සරණය ගැන ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම ඔබ ඉගෙන ගත්තා ආයතන 6 පහළවීමක් වේද. ඒක තමයි දුකේ හට ගැනීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම. මේ විදිහට ආයතනයන් ගැන ඉගෙන ගද්දී අපි ආයතනයන් ගැන කලකිරෙන්නේ. එහෙම නැත්නම් අපි ප්‍රශ්නයක් ආවම කලකිරෙන්නේ
අරයා බැන්න නිසා තමයි මට දුක. නෑනි කනම තමයි දුක. ශබ්දයම තමයි දුක. එතකොට ඒ විදිහට අපි ඇත්ත තේරුම් ගත්තොත් එහෙනම් අපි කලකිරෙන්නේ කන ගැන. පුද්ගලයෙක් ගැන කලකිරිලා අපිට මේ පුද්ගලයෝ ටික ඔක්කොම ලෝකෙන් අයින් කරන්න බෑ. මොකද අපි කැමති විදිහට මේ ලෝකෙ ඔක්කොම පුද්ගලයෝ ඉන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් කන ගැන කලකිරලා කන ගැන තියෙන චන්දරාගය දුරු කළා දැම්මම කනට මොන ශබ්ද වැදුනත් කවන්නේ. ඕක අනිත්‍යයි දුකයි වෙනස් වෙලා යනවා. ඒක වසඟේ තියන්න බෑ. ඒ කියන්නේ උපේක්ෂාවකටපත් වෙලා අවසානයේ නිරෝධයටපත් වෙන්න පුළුවන්. ඉතින් අපිට අනිත්‍ය ගැන අහන්න ලැබෙද්දි කොච්චර සතුටක් ලැබෙනවද? එහෙනම් පින්නතුනි අපි අනිත්‍ය දැන් භාවනාවක් විදිහට පුරුදු කරමු. ඔබට පසුබිමෙන් බොහෝම ශාන්ත ලෙස ආයතන අනිත්‍ය භාවනාව අහන්න හම්බ වෙයි. ඒ ඇහෙන භාවනාවට හොඳට කන් යොමාගෙන මිහිරියට ඒ භාවනාව ඔබ ශ්‍රවණය වෙද්දී ඔබත් ඒක හිතින් කියන්න. හිතින් කියලා ඒ අර්ථය ඉස්මතු කරගන්න උත්සාහ කරන්න. මේක කොහොමද කියලා භාවනාව ASCII හොයන්න යන්න එපා. භාවනාව තුළ ඔබ ඒක මෙනෙහි කිරීම කරන්න අර්ථය පස්සේ ධර්ම ශ්‍රවණයෙන් ඉගෙන ගන්න. නැත්නම් හිත විසිරීලා විතර්ක බහුල වෙලා භාවනාවෙන් බැහැරට යනවා. හොඳයි එහෙනම් අපි දැන් භාවනාව සිද්ධ කරමු. සාන්තු සාන්තු සාන්තු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම
හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ දිව හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ කය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම
හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන්
හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යනහින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු 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 සාදු. පින්තුනි, අද දවසේ ඔබ අනිත්‍ය භාවනාව ගැන ඉගෙන ගත්තා. හෙට දවසේ අපි ඊළඟ වර්ගයේ 3 වෙනි වර්ගයේ තියෙනවා හරි ලස්සන දහම් පරයයක් සබ්බ මේ සියල්ල ගැන පෙන්වා දුන්න පරයය. ඊට පස්සේ අපේ හිත බැඳෙන මඤ්ඤමානය ඇති වෙන ආකාර අපි ඒ ධර්මයන් හිත ඉගෙන ගනිමු. ඔබ නැවත අවස්ථාවක් ලැබුණොත් වැඩපළ කරන ගමන් උනත් අනිත්‍ය බව මෙනෙහි කරන්න. මතක තියාගන්න, අනිත්‍ය බව මෙනෙහි කරනවා කියන්නේ බලෙන් අනිත්‍ය කරන්න යනවා නෙමෙයි. අනිත්‍යයි කියලා සිහි කළ පමණින් වේදනාවල් දුක් වේදනාව සැප වේදනාවක් වෙන්නේ හේතු නැතිවීමෙනුයි ඒක නැති වෙන්නේ. අපි කරන්නේ මේක හේතුන් නිසා හටගෙන පවතිනවා කියලා දකින්න එක විතරයි. හොඳයි, අද දවසේ මේ පින්නතුන් ජීවිතේ දුක නැති වෙලා යන මේ භාවනාව සිද්ධ කරද්දී, භාවනාව ගැන ඉගෙන ගද්දී ඒ සඳහා ඔබට ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා මේ වැඩසටහන ඔබ වෙත ගෙන ඉන්න පුණ්‍යවන්ත වෙලා දායකත්වය අරන් කටයුතු කරලා තියෙන්නේ එංගලන්තයේ බැසිල්ඩන් මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ පින්වත් මයුනි නිලෝෂා ඇතුළු පින්වත් පිරිස විසින් රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ධර්මයේ හැසිරෙන්න සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු
සාදු. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත් මහනුවර නිරාශා මෑණියන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මීට වසර 5කට පෙර මිය පරලොව ගිය කුමාර ගුණවර්ධන මහතාට සහ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් ධර්මයේ ශ්‍රවණය කළ භාවනා කළ ඔබ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම පින්වත් මායුනි නිලෝෂා ඒ පින්වත් මහත්මියන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නන් අයරින් උදව් උපකාර කළ ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනාසුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.